समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන බාසති වා කරෝති වා තතෝ නං දුකමන් වේති චක්ඛං වහතෝ පදන්ති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ සෙනසුරාදා දිනේට සෑම සෙනසුරාදා දිනයකම යොදා ගන්නට යෙදුණු ධර්ම දේශනාමය පින්කම අද දිනේදීත් පවත්වන්නට සූදානම් වෙන්නේ. අද දවසේ ධර්ම දේශනාවට මා මාතෘකා කරගන්නට යෙදුනේ මේ පින්වතුන් කවුරුත් දන්න නිතර භාවිතා කරන ධම්මපද ග්‍රන්ථයේ එන පළවෙනි වග්ගයේ යමක වග්ගයේ එන පළවෙනි ගාථාව. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන බාසති වා කරෝති වා තතෝ නං දුකමන් වේති චක්ඛං වහතෝ පදන්ති කියන මේ ගාථාවේ සරල අර්ථය සරලව ගත්තොත් එහි අර්ථය තමයි අපි යම්කිසි ක්‍රියාවක් කරනවාද කියනවාද ඒ කරන කියන ක්‍රියාවට පූර්වාංගම වෙන්නේ මූලික වෙන්නේ පෙරමුණ ගන්නේ අපේ සිත එහෙමත් නැත්නම් මනස. ඒ විදියට අපි මේ සිත මනස පූර්වාංගම කරගෙන පෙරටු කරගෙන මුල් කරගෙන යම්කිසි නරක වූ ක්‍රියාවක් කරනවාද කියනවාද එයින් එන ප්‍රතිඵලය එහෙම නැත්නම් අකුසල විපාකය අපි පිටිපස්සේ එනවා හරියට ගොනාගේ පිටිපස්සේ එන කරත්තරෝදය වගේ කියන එක තමයි මේ ගාථාවේ සරල අදහස. ඉතින් මේ ගාථාව ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ උන්වහන්සේ එක්තරා කතා පුවතක් නිසා මේ ගාථාව දේශනා කරන්නට යෙදුණා. ඉතින් මේ ගාථාව දේශනා කරන්නට හේතු වුණු කතා පුවත වෙන්නේ චක්කුපාල මහරහතන් වහන්සේගේ ඒ කතා පුවත. චක්කුපාල මහරහතන් වහන්සේගේ කතා පුවත ගත්තම ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම මහා සුවන්න කියලා සිටුවරයෙක් ඉන්නවා. ඉතින් මේ සිටුවරයට දරු මල්ලෝ කවුරුවත් නැහැ. ඉතින් මේ සිටුවරයා හැමදාම නාන තොටුපළක් තිබුණා. ඉතින් මේ තොටුපළෙන් හැමදාම නාලා එනකොට දිනක් එන අතරමඟ විශාල නුග වෘක්ෂයක් දැකලා ඔහු කල්පනා කරනවා මේ නුග වෘක්ෂයට යම් කිසි දෙවි කෙනෙක් අරගෙන ඇති දෙවියන්ට කන්නලව් කරන්න ඕන කියලා ඒ නුග වෘක්ෂය මුල සුද්ධ පවිත්‍ර කරලා මළුවක් විදියට හදලා වැලි අතුරලා විවිධ පුද පූජාවන් තියලා ඒ වෘක්ෂයට කන්නලව් කරන්නට යෙදුණා. මේ නුග වෘක්ෂයට අරගෙන ඉන්න යම් කිසි දෙවි කෙනෙක් ඉන්නෝ නම් මාගේ මේ කන්නලව්ව සවනට ගනිත්වා මට දරු මල්ලන් නැහැ. ඒ නිසා මම බොහෝ දුක් පීඩා වින්දා. බොහෝ දුක් වින්දා. මට දරුවෙක් ලබා දෙන්නේ නම් මම මේ වෘක්ෂයටත් මේ වෘක්ෂයට අරගෙන ඉන්න දෙවි දේවතාවුන් වහන්සේලාටත් මහා පුද පූජා පවත්වනවා කියලා මෙහෙම කන්ලව් කරන්නට යෙදුණා. ඉතින් මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ මේ මහා සුවර්ණ සිටුවරයාගේ බිරිඳට දරු ගැබක් හට ගන්නවා.
ඉතින් මේ මහත්සේ සතුටටපත් වෙච්ච මේ සිටුවරයා ඒ දරුවා හමුණාට පස්සේ ලැබුණට පස්සේ ඒ දෙවියන්ට යාඥා කරලා කන්නලව් කරලා දෙවියන් නිසා ලැබුණ නිසා පාල කියලා නම තියෙනවා. ඉතින් මෙහෙම කාලයක් ගියාට පස්සේ තවත් දරුවෙක් මේ මහා සුවර්ණ සිටුවරයට ලැබෙනවා. දෙවෙනි දරුවට ලැබුණට පස්සේ පළවෙනියෙන් ලැබුණු දරුවට මහාපාල කියලා නම තියලා දෙවෙනි දරුවට චුල්ලපාල කියලා නම සඳහන් කරනවා. නම තියෙනවා. ඉතින් මෙහෙම කාලය ගත වෙනකොට මේ මහා සුවර්ණ සිටුවරයා තමන්ගේ දරු දෙදෙනාට මහාපාල චුල්ලපාල කියන දෙදෙනාට හොඳට ශිල්ප ශාස්ත්‍රය උගන්වලා ශිල්ප ශාස්ත්‍ර දැනුම ආදිය ලබා දීලා ආවාහ විවාහ කටයුතු ආදිය කරලා දෙනවා. මෙහෙම කාලයක් යනකොට මේ මහා සුවර්ණ සිටුවරයා බිරිඳ කාල යාත්‍රා කරනවා. ඉතින් මේ මහාපාල සිටුවරයාත් චුල්ලපාල ඒ තම මලනුවනුත් මෙහෙම කාලය ගත කරනකොට තම බිරිඳ ඇවරු දරු සමග කාලය ගත කරනකොට මේ මහාපාල සිටුවරයා දකිනවා මිනිස්සු සැවැත් නුවර ජේතවනාරාමයට බණ අසන්නට යනවා. ඉතින් මේ දකිනකොට මහා සුවර්ණ සිටුවරයටත් මහාපාල සිටුවරයටත් හිතක් පහළ වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් වලට සවන් දෙන්න. ඉතින් ඔහුත් ඒ සැවැත් නුවර ජේතවනාරාමයට බණ අසන්නට යනවා. එහෙම ගියාට පස්සේ බණ අහලා ඒ අරුත් මෙනෙහි කරලා ධර්මයේ පිළිබඳව වැටහිලා ශ්‍රද්ධාව ඇති වෙලා තුනුරුවන් සරණ ගිහිල්ලා ඔහු කල්පනා කරනවා අනේ මටත් මහාන වෙලා මහානදම් පුරන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් ලෞතර බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා තාමත් ගෞරවයෙන් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වහන්සේගේ ශාසනයෙහි මාවත් පැවිදි කර ගන්නට කියලා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ හොඳයි ඔබට දැනුවත් කිරීමට යම් කෙනෙක් වගකිව යුතු අය ඉන්නවනම් ඒ අයට දැනුවත් කරලා පැමිණෙන්න කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එහෙම කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ කිසිවෙක්ගේ අනුදැනුම තොරව අයෙක්ව මහාන කරගන්නේ නැති නිසා. ඉතින් මේ මහාපාල නැවත නිවසට ගිහිල්ලා තමන්ගේ මලනුවන්ටත් බිරිඳටත් දරුවන්ටත් තමාගේ කැමැත්ත මහාන වෙන්නට තියෙන කැමැත්ත පැවිදි වෙන්නට තියෙන කැමැත්ත පිළිබඳව පවසනවා. ඉතින් මේ පවුලේ කිසි කෙනෙක් ඒ සඳහා කැමැත්ත පළ කරන්නේ නැහැ. කැමැති වෙන්නේ නැහැ. හැමෝගෙම අකමැත්ත ප්‍රකාශය කරනවා. නමුත් මොහුගේ බලවත් ඉල්ලීම කැමැත්ත නිසා නිතර ඇවටිලි කිරීම නිසා ඒ අයට අකමැත්තෙන් වුණත් ඔහුගේ කැමැත්තට ඉඩ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම මහාපාල තමන්ගේ සියලු සැප සම්පත් ඉඩකඩම් හැමදේම බිරින්දෑටත් දරුවන්ටත් මලනුවන්ටත් හැම දෙනාටම පවරලා තමන් මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයෙහි පැවිදි වෙලා මහානදම් පුරන්නට හිතාගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ලබාගෙන භික්ෂූන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒකට මහාපාල භික්ෂූන් වහන්සේ. ඉතින් මහාපාල භික්ෂූන් වහන්සේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සමීපයෙහි අවුරුදු 5ක් බණ දහම් ප්‍රගුණ කරලා ඉවරුණාට පස්සේ ලෞතර බුදු පියාණන් වහන්සේ හමුවට ඇවිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා එකත්පසව හිඳගෙන ලෞතර බුදුරජාණන් වහන්සේට පවසනවා අවසර ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම වසර 5ක් තිස්සේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා යටතේ බණ දහම් ප්‍රගුණ කරන්නට යෙදුණා. මම දැන් කැමති ධ්‍යාන වඩන්නට එහෙම නැත්නම් සමත විපස්සනාදී භාවනාවන් ප්‍රගුණ කරන්නට කැමති. ඒ සඳහා මට උපදෙස් ලබා දෙන්න කියලා ලෞතර බුදු පියාණන් වහන්සේට ඊටමත් ගෞරවයෙන් යුක්තව මතක් කරන්නට යෙදුණා. ඉතින් ලෞතර බුදු පියාණන් වහන්සේ සඳහා අවශ්‍ය කරන උපදෙස් කමඨහන් ආදිය ලබා දෙන්නට යෙදුණා. මෙහෙම ලබා දුන්නට පස්සේ මේ මහාපාල තෙරුන් වහන්සේ තවත් 69ක් සමග වස් කාලේ වස් සමාදන් වෙන්නට සුදුසු ප්‍රදේශයක් සොයමින් ගමන් කරන්නට යෙදුණා.
මෙහෙම ගමන් කරනකොට එක්තරා ගමක ගම්වැසියන් මේ මහාපාල තෙරුන් වහන්සේ ඇතුළු සංඝ පිරිස දකිනවා. දැකලා උන්වහන්සේලා සමීපයට ගිහිල්ලා හමුවට ගිහිල්ලා උන්වහන්සේලාට වැඳ නමස්කාර කරලා වහන්සේලා මේ කොහි වැඩම කරන්නේද කියලා විමසනවා. ඉතින් ඒ අවස්ථාවේදී මේ මහාපාල තෙරුන් වහන්සේ පවසනවා අපි මේ වස් කාලේ වැඩ සිටින්නට සුදුසු ස්ථානයක් සොයමින් වඩිනවා කියලා පැවසුවාම කොහේවත් ඔබ වහන්සේලා වඩින්න එපා. ඔබ වහන්සේලා මේ ගමෙහි වැඩ සිටින්න. අපි ඔබ වහන්සේලාට අපුපස්ථාන සිද්ධ කරන්නම් දානමාන ආදී පින්දහම් අපිටත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඔබ වහන්සේලාගේ සියලු ඕනෑකම් එපාකම් සියලු කටයුතු අපි විසින් සිද්ධ කරන්නම් කියලා මේ ගමේ පිරිස ආරාධනා කරාට පස්සේ ආරාධනාව බාර අරගෙන මහාපාල තෙරුන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා ඒ ගමෙහි වස්වසන්නට කතා කරගන්නට යෙදුණා. ඉතින් ඒ අනුව ඊට පස්සේ ඒ ගම්වැසියන් වහවහ අවශ්‍ය කුටි සක්මන් මලු මේ හැම දෙයක්ම හදලා පිළියෙල කරලා මහා සංඝරත්නයට වැඩ ඉන්න සුදුසු පරිදි සියල්ල සූදානම් කරලා දෙන්නට යෙදුණා. ඉතින් මෙහෙම මේ හැමදේම සිද්ධ කරලා දුන්නට පස්සේ මහාපාල තෙරුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වස්වසන දිනේදී මහාපාල තෙරුන් වහන්සේ අනිකුත් භික්ෂුන් වහන්සේලා රැස් කරවලා කැඳවලා ඒ හැම දෙනාගෙම විමසනවා ආයුෂ්මත්නි නුඹලා මේ වස් කාලය තුල මොනියම් ආකාරයට වස් කාලය ගත කරන්නට බලාපොරොත්තු වෙනවද කියලා විමසනවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා පවසනවා ස්වාමීනි අපි මේ වස් කාලය තුල සිව් ඉරියව්වෙන්ම ගත කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා පවසනවා. එතකොට මහාපාල තෙරුන් වහන්සේ පවසනවා ඒක හොඳයි බොහොම හොඳයි. මම සිව් ඉරියව්ව නැතුව තුන් ඉරියව්වෙන් පමණක් මේ වස් කාලේ කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද අපිට මෙහෙම බුද්ධ ශාසනයක් ලැබෙන්නේ ඊටාම දුර්ලභව. අපිට මේ බුද්ධ ශාසනයක් ලැබිලා තිබෙනවා. ලෞතර බුදු පියාණන් වහන්සේ කෙනෙක් අපිට ඉන්නවා. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම අපිට ධර්මය අහන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ බුද්ධ ශාසනයේදීම කෙලෙසුන් තවා රහත් භාවයට පැමිණෙන්න තමයි මගේ බලාපොරොත්තු. ඒ නිසා මම මේ වස් කාලය තුල සතපෙන ඉරියව්ව හැර අතහැරලා තුන් ඉරියව්වෙන් කාලය ගත කරනවා කියලා භික්ෂුන් වහන්සේලාට පවසනවා. එතකොට භික්ෂුන් වහන්සේලා ඒ බොහෝ අගය කරලා උන්වහන්සේට ප්‍රශංසා කරනවා. ඉතින් මහාපාල තෙරුන් වහන්සේ මෙහෙම ඇතුළු මහා සංඝරත්නය මේ ගමේ මේ වස් කාලය ගත කරනවා. ඉතින් ඒ අතරතුර මේ ගමේ ඉන්න වෙද මහත්තයෙක් වෛද්‍යවරයෙක් ඔහු පැමිණිලා කියනවා මේ ඔබ වහන්සේලාට මොනියම් හෝ අවශ්‍යතාවක් තියෙනවා නම් ලෙඩක් තිබෙනවා නම් මා ඔබ වහන්සේලා වෙනුවෙන් ප්‍රතිකාර කරන්න සූදානම් කියලා මහා සංඝරත්නයට මතක් කරනවා. ඉතින් මෙහෙම කාලය ගත කරනකොට මහාපාල තෙරුන් වහන්සේ දිවාරෑ දෙකෙහිම බණ භාවනා කරමින් සක්මන් කරමින් මේ විදියට බණ භාවනා කරමින් කාලය ගත කරනවා. මෙහෙම ටික කාලයක් ගත කරනකොට මේ මහාපාල තෙරුන් වහන්සේගේ ඇසෙහි රෝගයක් හටගන්නවා. එක දිගට කඳුළු වෑහෙන රෝගයක්. ඉතින් මෙහෙම රෝගය හැදුනට පස්සේ මහාපාල තෙරුන් වහන්සේ උදෑසන භික්ෂුන් වහන්සේලා සමග පිණ්ඩපාතේ යන්න සූදානම් වෙනකොට භික්ෂුන් වහන්සේලා දකිනවා මහාපාල තෙරුන් වහන්සේගේ ඇස්වලින් කඳුළු ගලනවා. එතකොට භික්ෂුන් වහන්සේලා විමසනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ඇස්වල මේ කඳුළු වැగిරෙන්නේ ඇයි? කියලා විමසනකොට කියනවා මගේ මේ ඇස්වල යම්කිසි ලෙඩක් ඇවිල්ලා මේ හරි වේදනාවයි දිගටම කඳුළු ගලනවා කියලා පවසනවා. එතකොට අර භික්ෂුන් වහන්සේලා කියනවා එක් වෛද්‍යවරයෙක් අපිට බෙහෙත් කරන්නට පොරොන්දු වුණා. අපි ඒ වෛද්‍යවරයාට කියලා ඔබ වහන්සේගේ ඇස්වලට බෙහෙත් කරමු කියලා යෝජනා කරනවා. ඉතින් මේ මහාපාල තෙරුන් වහන්සේත් යෝජනාවට කැමති වෙලා
වෛද්‍යවරයා ගෙන්නලා ඇස් පරීක්ෂා කරලා වෛද්‍යවරයා විසින් ඇස්වලට දාන්න බෙහෙතක් දෙනවා. ඉතින් මේ බෙහෙත ඉතාමත් බලසම්පන්න බෙහෙතක් කියලා වෛද්‍යවරයා විසින් මේ බෙහෙත දාන්න ඕන විදිය තෙරුන් වහන්සේට පවසනවා. මේක සයනාසනයේ ඉන්න ගමන් වැතිරිලා ඉන්න ගමන් ඇහැට වක් කරන්න ඕන බෙහෙතක්. ඉතින් තෙරුන් වහන්සේ මහාපාල තෙරුන් වහන්සේ ඒ බෙහෙත් කරන විදිය අහගත්තට ඒ කිව්ව විදියට නෙවෙයි ඇහැට බෙහෙත් දාගන්නේ. ඉතින් උන්වහන්සේ මොකද වස් සමාදන් වෙන්න කලින් උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා මේ වස් කාලය තුල මම තුන් ඉරියව්ව පමණයි භාවිතා කරන්නේ. සයන ඉරියව්ව අත්හැරලා තුන් ඉරියව්වෙන් පමණක් කටයුතු කරනවා කියලා එහෙම අදිෂ්ඨාන කරගත්ත නිසා උන්වහන්සේ සයනාසනයක් නැතිව තමයි කුටියේ කාලය ගත කරේ. ඉතින් මේ බෙහෙත් දාන අවස්ථාවේදී සයනය වැතිරිලා බෙහෙත් දාන්නේ නැතිව වාඩි වෙලා ඉන්න ගමන් තමයි බෙහෙත් දාගත්තේ. ඉතින් නැවත වෛද්‍යවරයා පැමිණෙන කොටත් උන්වහන්සේගේ ඇහි තිබුණු රෝගය සුව වෙලා තිබ්බේ නැහැ. ඉතින් වෛද්‍යවරයා ඇවිල්ලා විමසුවම කියනවා ඇහි වේදනාව නම් තාම අඩුවක් නැහැ. තාමත් කඳුළු ගලනවා කියලා මෙහෙම පැවසුවාම වෛද්‍යවරයා කියනවා ඒක වෙන්න බෑ. මේක මහා බල සම්පන්න අපේ වෛද්‍ය පරම්පරාවේ නම්බුව රැකපු බල සම්පන්න බෙහෙත් එකක්. ඔබ වහන්සේ මේ බෙහෙත් එක දැම්මේ වැතිරිලාද එහෙම නැත්නම් වාඩි වෙලාද කියලා විමසනවා. එතකොට මහා පාල තෙරුන් වහන්සේ සද්ද නැතුව ඉන්නවා. නිශ්ශබ්දව. නැවතත් වෛද්‍යවරයා ප්‍රශ්න කරනවා. එතකොටත් මහා පාල තෙරුන් වහන්සේ නිශ්ශබ්දව නිහඬව ඉන්නවා. එතකොට වෛද්‍යවරයා තේරුම් ගන්නවා ස්වාමින් වහන්සේ තෙරුන් වහන්සේ මේ වැතිරිලා නෙවෙයි බෙහෙත් ඇස්වලට වක් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ වෛද්‍යවරයා විසින් නැවතත් උන්වහන්සේට බෙහෙත් ඇස්වලට වක් කරන හැටි මතක් කරනවා. ඔබ වහන්සේ වැතිරිලාමයි මේ බෙහෙත් ඇස්වලට වක් කරන්නට ඕන වාඩි වෙලා නෙවෙයි කියලා දැනුවත් කරලා යනවා. ඒත් මහාපාල තෙරුන් වහන්සේ වෛද්‍යවරයා කියපු විදියට කරන්නේ නැතුව මහාපාල තෙරුන් වහන්සේ විසින් ඒ පිළිබඳව තමා සමගම මහාපාල තෙරුන් වහන්සේ තමාගේ හිතත් එක්කම කතා කරනවා. මම වස් කාලය තුල තුන් ඉරියව්වෙන් පමණක් කාලය ගත කරන්නට අදිෂ්ඨාන කරගත්තා. ඒ නිසා මම මගේ අදිෂ්ඨානය කඩාගන්නේ නැතිව ඒ වෙච්ච අදිෂ්ඨානය ඒ විදිහට රකින්න ඕන කියලා මහපාල තෙරුන් වහන්සේ වැතිරිලා අර බෙහෙත් ඇස්වලට දාගන්නේ නැහැ. වාඩි වෙලා ඉඳගෙන තමයි දාගන්නේ. ඉතින් උන්වහන්සේ මෙහෙම තමන්ගේ සිතින් විමසනවා එම්බා පාලය නුඹ මේ වස් කාලය තුල තුන් ඉරියව්වෙන් කාලය ගත කරන්න නේද අදිෂ්ඨාන කරගන්නට යෙදුනේ. එහෙනම් ඇයි දැන් මේ අදිෂ්ඨානය කඩා ගන්නට හදන්නේ? ඔබගේ දැස් අන්ධ වෙලා ගියත් කමක් නැහැ. ඔබගේ අදිෂ්ඨානය අත්හරින්නට එපා කියලා තමන්ටම කියාගෙන ඒ විදියට ඒ සයන ඉරියව්ව භාවිතා කරන්නේ නැහැ. ඉතින් නැවත වෛද්‍යවරයා ඇවිල්ලා තෙරුන් වහන්සේගේ සුව දුක් විමසනකොට දැනගන්නවා ඇස්වල රෝගය සුව වෙලා නැහැ කියලා. එතකොට වෛද්‍යවරයා නැවත කියනවා ස්වාමීනි මම ඔබට බෙහෙත් ඇස්වලට යොදන්න ඕන ආකාරය දෙසරයක්ම පැවසන්නට යෙදුණා. ඔබ වහන්සේ සයන ඉරියව්වෙන් නෙවෙයි ඇස්වලට බෙහෙත් යොදා තිබෙන්නේ. ඔබ වහන්සේ වාඩි වෙලාමයි ඇස්වලට බෙහෙත් දාලා තියෙන්නේ. ඒ නිසා තව දුරටත් මම ඔබ වහන්සේට ප්‍රතිකාර කරන්නේ නැහැ. ඔබ වහන්සේත් කාටවත් කියන්න එපා මම අසවල් වෛද්‍යවරයා බෙහෙත් කරා කියලා. වෛද්‍යවරයා කියලා යන්නට යනවා. ඉතින් ඊට පස්සේ චක්කුපා මහාපාල තෙරුන් වහන්සේ තමන්ගේ කුටියට ගිහිල්ලා කල්පනා කරනවා වෛද්‍යවරයාත් මාව ප්‍රතික්ෂේප කරන්නට යෙදුණා. මාගේ ඇස් නොබෝ කාලකින්ම අන්ධභාවයට පත්වේවි. මම අප්‍රමාදීව මේ බණ භාවනාදිය සිද්ධ කරන්නට ඕන කියලා
දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නට යෙදුණා. ඉතින් මෙහෙම කාලය ගත වෙන්නට යෙදුණා. වස් කාලයේ අවසාන වෙන දිනේදී මහා පාල තෙරුන් වහන්සේ රාත්‍රියේ භාවනා කරමින් ඉන්නකොටම උන්වහන්සේගේ දෙනෙත් අඳවාවයට පත් වුණා. ඒත් සමගම උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා අරහත් භාවයට පත් වෙන්නට යෙදුණා. ඉතින් උන්වහන්සේගේ ඇස් අඳ වෙනවත් සමගම දෙනෙත් අඳ වෙනවා සමගම උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වෙන්නට යෙදුණා. ඉතින් ඊට පහුවදා දිනේදී අනිකුත් තෙරුන් වහන්සේලා උදෑසන පිණ්ඩපාතය සඳහා සූදානම් වෙලා මහා පාල තෙරුන් වහන්සේ එනකම් ඉන්නවා. ඉතින් ඒ අවස්ථාවේදී මහා පාල තෙරුන් වහන්සේගේ නොපැමිණීම නිසා හොයා බලනකොට උන්වහන්සේගෙන් කරුණු විමසනකොට උන්වහන්සේගේ දෙනෙත් අන්ධභාවයට පත් වුණා කියලා දැනගන්නවා. ඉතින් භික්ෂුන් වහන්සේලා මහත් සංවේගයට දුකට පත් වෙනවා. ඒ අවස්ථාවේදී මහා පාල තෙරුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට ඔබ වහන්සේලා පිණ්ඩපාත ආදී සිද්ධ කරගෙන කටයුතු බණ භාවනා ආදී සිද්ධ කරන්න මං ගැන හිතන්නට එපා කියලා කියනවා. ඒ අවස්ථාවේදී අනිකුත් මහා සංඝරත්නය ස්වාමීනි ඔබ වහන්සේ කිසි දෙයකට දුක් වෙන්න එපා. අපි ඔබ වහන්සේට සියලු අප උපස්ථාන සිද්ධ කරන්නම් කියලා උන්වහන්සේව සනහලා අනිකුත් භික්ෂුන් වහන්සේලා සුපුරුදු පරිදි පිණ්ඩපාත ආදී කටයුතු කරගෙන බණ භාවනා ආදී සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මහා පාල තෙරුන් වහන්සේ අනිකුත් භික්ෂුන් වහන්සේලාට නිරන්තරයෙන් අවවාද කරමින් අනුශාසනා කරමින් ඔවුන්ව දිරිමත් කරන්නට යෙදුණා ඒ භික්ෂුන් වහන්සේලා. ඉතින් මේ විදියට සියලුම භික්ෂුන් වහන්සේලා එහි වස් කාලය තුල රහතන් වහන්සේලා බවට රහත් භාවයට පත් වෙන්නට යෙදුණා. ඉතින් මෙහෙම රහත් භාවයට පත් වෙච්ච ඒ භික්ෂුන් වහන්සේලා හැමදෙනාම කල්පනා කරන්නට යෙදුණා ලෞතර බුදුරජාණන් වහන්සේ හමුවට යන්නට. ඉතින් ඒ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා මහා පාල තෙරුන් වහන්සේට භික්ෂුන් වහන්සේලාගේ කැමැත්ත ප්‍රකාශ කරන්නට යෙදුණා. අපි ලෞතර බුදු පියාණන් වහන්සේ හමුවට ගිහිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කරන්නට කැමැති කියලා මෙහිම කිව්වට පස්සේ මහා පාල තෙරුන් වහන්සේ ඒ වෙනකොට දෙනෙත් අඳ වෙච්ච නිසා චක්කුපාල තෙරුන් වහන්සේ නමින් ප්‍රකට වෙලා ඉන්දියා. එතකොට චක්කුපාල තෙරුන් වහන්සේ කියලා තමයි මහා පාල තෙරුන් වහන්සේට කියන්නට යෙදෙන්නේ. එතකොට චක්කුපාල තෙරුන් වහන්සේ කියනවා ඒ භික්ෂුන් වහන්සේලාට ඇවැත්නි ඔබ වහන්සේලා ලෞතර බුදු පියාණන් වහන්සේ හමුවට යන්න මම ඔබ වහන්සේලා සමග එන එක කරදරකාරී වැඩක්. යන අතරමඟ වනාන්තරවල අමනුෂ්‍ය කරදර ඒ දේවල් තිබෙනවා. සොර සතුරු කරදර ඒ දේවල් තිබෙනවා. මේ අන්දමාව එක්කන් ගියොත් ඔබ වහන්සේලාට කරදරයි. එනිසා ඔබ වහන්සේලා යන්න මම මෙහි ඉන්නම් කියලා ඒ විදියට පවසනවා. ඉතින් වික්ෂුන් වහන්සේලා කියනව නෑ අපි ඔබ වහන්සේවත් රැගෙන යන්නම් කියලා මෙහෙම පැවසුවම තෙරුන් වහන්සේ චක්කුපාල තෙරුන් වහන්සේ නැවත කින ඔබ වහන්සේලා වැඩම කරන්න මගදී යන අතරමඟ ගමේදී මාගේ මලනුවන් හමුවේවි. ඔහුට මේ පිළිබඳව පවසන්න. එතකොට ඔහු මාව රැගෙන යන්න කවුරු හෝ එවාවි කියලා මේ විදියට පවසනවා. ඉතින් ඒක පිළිගත්ත භික්ෂූන් වහන්සේලා චක්කුපාල තෙරුන් වහන්සේ කිව්ව ආකාරයට පිණ්ඩපාතය සඳහා ඒ ගම්වල හැසිරෙනකොට චක්කුපාල තෙරුන් වහන්සේගේ මලනුවන් චුල්ලපාල සිටුවරයා මේ භික්ෂූන් වහන්සේලා දැකලා අඳුන ගන්නවා මේ ඉන්නේ මගේ සහෝදර මහා පාල තෙරුන් වහන්සේ සමග වස්වසන්නට ගිහිපු ස්වාමින් වහන්සේලා කියලා අඳුරගෙන උන්වහන්සේලාගෙන් ඒ මහා පාල තෙරුන් වහන්සේ පිළිබඳව කරුණු විමසනවා. එතකොට භික්ෂූන් වහන්සේලා මහා පාල තෙරුන් වහන්සේගේ හිම නැත්නම් චක්කුපාල තෙරුන් වහන්සේගේ දිනෙත් අඳ උන පුවත මලනුවන්ට පවසනවා. ඊට පස්සේ ඒ චුල්ලපාල මලනුවන් චක්කුපාල මහරහතන් වහන්සේව රැගෙන එන්නට තමන්ගේ ඥාති සහෝදරයෙක්ව යොදවනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔවුන් කල්පනා කරනවා මේ ඥාති සහෝදරයා ගිහි අයෙක්
හැටියට යනවට වඩා පැවිදි අයෙක් හැටියට යන එක බොහොම හොඳයි. කරදර බාධක අඩු වෙයි කියලා මෙහෙම කල්පනා කරලා ඒ ඥාති සහෝදරයව මහාන කරලා අඩමාසයක් විහාරස්ථානයක ඉඳලා වත් පිළිවෙත් පුරුදු කරලා මහා චක්කුපාල තෙරුන් වහන්සේව රැගෙන එන්න පිටත් කරනවා. ඉතින් මේ ඥාති සහෝදර ඒ පැවිදි වුණු භික්ෂුව චක්කුපාල මහරහතන් වහන්සේ හොයාගෙන යනවා. එහෙම හොයාගෙන ගිහිල්ලා චක්කුපාල තෙරුන් වහන්සේ හමු වෙලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා තමන් චුල්ලපාල සිටුතුමා විසින් මෙහි එවන්නට යෙදුණා කියලා කතා පුවත කියලා උන්වහන්සේට අප උපස්ථාන කරමින් සතියක් පමණ එහි වැඩ ඉඳලා චක්කුපාල තෙරුන් වහන්සේත් රැගෙන නැවත ගමට එන්නට සැවැත් නුවරට එන්නට පිටත් වෙනවා. ඉතින් මෙහින් පිටත් වෙනකොට ඒ නවක භික්ෂුව චක්කුපාල තෙරුන් වහන්සේගේ සැර යටියේ එක කොනකින් අල්ලාගෙන අනිත් කොනෙන් චක්කුපාල තෙරුන් වහන්සේ අල්ලාගෙන මෙහෙම සැවැත් නුවර බලා පිටත් වෙනවා. ඉතින් මේ නවක පැවිදි වුණු භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්තව පැවිදි වුණු භික්ෂුවක් නෙවෙයි. ඉතින් මොහු පැවිදි වුණේ චක්කුපාල තෙරුන් වහන්සේ රැගෙන එන්නට පහසු නිසා මගදී වන කරදර හිරිහැර බාධක දුරු කරගන්නට පුළුවන් වෙන නිසා තමයි අනිත් අයගේ කීමට මහාන වෙන්නට යෙදුනේ. ඉතින් නිරන්තරයෙන් මේ නවක භික්ෂුවගේ සිත නොඑක් සිතුවිලි වල ගමන් කරනවා. එක් අරමුණක නැති මේ නවක භික්ෂුව මෙහෙම චක්කුපාල තෙරුන් වහන්සේත් රැගෙන මෙහෙම ගමන් කරනකොට වනයේදී මේ නවක භික්ෂුවට ඇහෙනවා ලස්සනට ගී කියන කාන්තාවකගේ හඬක්. ඉතින් මේ හඬ ඇසුනට පස්සේ මොහුගේ හිත ඒ හඬෙහි බැඳෙනවා. ඉතින් මේ නවක භික්ෂුව චක්කුපාල තෙරුන් වහන්සේව හිටි තැනම තියලා උන්වහන්සේට පවසනවා මට ශරීර කෘත්‍යයක් සඳහා යන්නට ඕන. ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ මෙතනම වැඩ ඉන්න මං ටක් ගාලා එන්නම් කියලා මේ නවක භික්ෂුව අර ගීත ශබ්දය ඇසුණු දිශාවට ගමන් කරනවා. ඉතින් මේ ගමන් කරන පියවර ශබ්දය අසාගෙන ඉඳපු චක්කුපාල මහරහතන් වහන්සේ කල්පනා කරනවා මේ නවක භික්ෂුව යන්නේ සිල් බිඳෙන ගමනක් මොහු මේ හොඳ ගමනක් නම් නෙවෙයි යන්නේ කියලා දැනගන්නවා. ඉතින් මේ නවක භික්ෂුව අර ගී කියන ගීත ශබ්දය ඇසුණු කාන්තාව ඉන්න ප්‍රදේශයට ගිහිල්ලා නැවත පැමිණෙනවා. ඒ පැමිණිලා චක්කුපාල තෙරුන් වහන්සේගේ සැර යටිය අතට ගන්නකොට චක්කුපාල තෙරුන් වහන්සේ ඒ සැර යටිය ඔහුට අල්ලන්නට දෙන්නේ නැහැ. ඔබ සීලය බිඳගත්තා නේද කියලා මේ නවක භික්ෂුවගෙන් චක්කුපාල තෙරුන් වහන්සේ විමසනවා. ඉන් පසු මේ නවක භික්ෂුව ඒ අවස්ථාවේදී කියනවා ස්වාමීනි මේ වනයේහි ඔබට තනියෙන් යන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මා සමග යන් කියලා පවසනවා. ඔබ නැවත ඒ අවස්ථාවේදී චක්කුපාල තෙරුන් වහන්සේ ඔබ පාපී පුද්ගලයෙක්, ඔබ සීලය බිඳගත්තා, ඔබ පාපේ පවිටු පුද්ගලයෙක්, අපිරිසිදු පුද්ගලයෙක්, ඔබ මාගේ සැර යටි අල්ලන්නවත් වටින්නේ නැහැ. ඔබ සමග මගේ ගමනක් නැහැ කියලා පවසනවා. එහෙම පැවසුවට පස්සේ මේ නවක භික්ෂුව නැවතත් කියනවා එහෙම කරන්න එපා ස්වාමීනි, මම දැන් හාමුදුරු කෙනෙක් නෙවෙයි, මම දැන් ගිහි කෙනෙක්. ඒ නිසා මාත් එක්ක යමු කියලා ඇවිටිලි කරනවා. ඒ අවස්ථාවේදීත් කියනවා මාගේ මම දැස් අඳ වෙලා මේ වනේ නැවතිලා මම මියදුනත් කමක් නැහැ. මම ඔබත් එක්කනම් මේ ගමන යන්නට එන්නේ නැහැ. මට පවිටු පුද්ගලයෙකුගේ ඇසුරක් උපකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා චක්කුපාල තෙරුන් වහන්සේ ඔහුව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඔහු ඉතාත් දුකටපත් වෙලා හඬා වැළපිලා එතනින් යන්නට යනවා. ඉතින් චක්කුපාල තෙරුන් වහන්සේ මහා වනයේ කාත් කවුරුවත් නැතිව තනි වෙනවා. ඉතින් මේ චක්කුපාල තෙරුන් වහන්සේගේ ඒ සීලාදී ගුණ බලයෙන් දෙදෙව්ලොවට අධිපති සක්‍රදේවේන්ද්‍රතුමන්ගේ කඩුපුල්ලාසනය හත් වෙනවා. එතකොට බලනවා මේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා දකිනවා. චක්කුපාල තෙරුන් වහන්සේ මහා වනයේහි තනි වෙලා තිබෙනවා.
දැස් අඳ පුද්ගලයෙක් වෙලත් දැස් අඳ භික්ෂුන් වහන්සේ නමක් වෙලත් කාත් කාගේවත් හවුහරණක් නැති වෙලත් පවිටු පුද්ගලයෙකුගේ ආශ්‍රය පවිටු පුද්ගලයෙකුගේ උපකාර ප්‍රතික්ෂේප කරපු මේ සත්පුරුෂයාණන් වහන්සේට මා උපකාර කරන්නට ඕන කියලා උපාසක වේශයකින් මනුලොවට ඇවිල්ලා ඒ චක්කුපාල තෙරුන් වහන්සේ ඉන්න ස්ථානයෙන් ගමන් කරනවා. ඉතින් මෙහෙම ගමන් කරනකොට ඒ ශබ්දය ඇසිලා චක්කුපාල තෙරුන් වහන්සේ විමසනවා පින්වත ඔබ කොහිද මේ ගමන් කරන්නේ කියලා. ඉතින් ඒ අවස්ථාවේදී මේ මනුස්ස වේශයෙන් ඉන්න උපාසක වේශයෙන් ඉන්න සක්දෙව්තුමන් කියනවා මම මේ සවැත් නුවරට ස්වාමින් වහන්සේ ගමන් කරන්නේ ඔබ වහන්සේ කොහිද ගමන් කරන්නේ කියලා නැවත විමසනවා. එතකොට කියනවා මමත් මේ සවැත් නුවර යන්න තමයි ආවේ කියලා මෙහෙම කතා පුවත කියනවා. එතකොට මේ උපාසක වේශයෙන් ඉන්න සක්දෙව්තුමන් කියනවා මම ස්වාමින් වහන්සේව සවැත් නුවරට රැගෙන යන්නම් මමත් එක්ක යමු කියලා මෙහෙම ආරාධනා කරනවා. ඉතින් එතකොට චක්කුපාල තෙරුන් වහන්සේ පවසනවා ඔබ මාවත් එක්කගෙන යන්න ගියොත් මේ ගමන බොහෝ ඔබට දුෂ්කර වේවි, බොහොම හිමින් යන්න වේවි, බොහෝ කරදර වලට මුහුණ දෙන්න වේවි. ඒ නිසා ඒක ඔබට කරදරයක්. ඔබ මේ ගමන යන්න මම කොහොම හරි එන්නම් කියලා කිව්වම මේ මනුස්ස වේශයෙන් ඉන්න සක්දෙව්තුමන් කියනවා නෑ ඔබ වහන්සේට උපස්ථාන කරන්න ලැබීම මට පිනක්. ඔබ වහන්සේව රැගෙන යන එක මට පිනක්. ඒ නිසා මට පින කරගන්නට ඉඩ දෙන්නට කියලා උන්වහන්සේ කැමැති කරගෙන උන්වහන්සේගේ සැරයටියේ කොනකින් අල්ලගෙන චක්කුපාල තෙරුන් වහන්සේත් රැගෙන සවැත් නුවරට යන්නට පිටත් වෙනවා. ඉතින් මෙහෙම ටික දුරක් යනකොට බොහොම පොඩි දුරක් යනකොට මිනිස්සු කෑ ගහන ගෝසාකාරී ශබ්දයක් චක්කුපාල රහතන් වහන්සේට ඇහෙනවා. ඉතින් මෙහෙම ඇහෙනකොට චක්කුපාල තෙරුන් වහන්සේ මේ පුද්ගලයාගෙන් විමසනවා පින්වත් උපාසකය බොහෝ මිනිසුන් කෑ ගහන ගෝසාකාරී ශබ්ද ඇහෙනවා. අපි දැන් මේ කොයි හරියද ඉන්නේ කියලා විමසනවා. එතකොට මේ මනුස්ස වේශයෙන් ඉන්න සක්දෙව්තුමන් කියනවා ස්වාමීනි අපි දැන් මේ ඉන්නේ සවැත් නුවර කියලා. එතකොට චක්කුපාල තෙරුන් වහන්සේ කල්පනා කරනවා මේක වෙන්න බැරි දෙයක්. ඊටාම සුළු වේලාවකින් සවැත් නුවරට එන්න පුළුවන් කමක් නැහැ. මේ නම් මිනිස්සෙක් වෙන්න බෑ කියලා මෙහෙම මේ දෙවි කෙනෙක් කියලා චක්කුපාල තෙරුන් වහන්සේ අනුමාන කරන්නට යෙදුණා. ඉතින් මෙහෙම චක්කුපාල තෙරුන් වහන්සේව සවැත් නුවරට එක්කරගෙන එනකොට ඒ ගමේ තමන්ගේ මලනුවන් චුල්ලපාල සිටුවරයා දකිනවා චක්කුපාල තෙරුන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. ඉතින් චුල්ලපාල සිටුවරයා ඉතාමත් දුකටපත් වෙලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා උන්වහන්සේගේ කටයුතු සිද්ධ කරන්නට අප උපස්ථාන සිද්ධ කරන්නට පිරිස් යොදවනවා. ඉතින් මෙහෙම කාලය ගත වෙලා ටික කාලයක් යනකොට වැසි කාලය ඇවිල්ලා පොළව තෙත් වෙලා පොළවේ ඉන්න ඉඳිබුවන් වැනි කුඩා සතුන් පොළවෙන් මතු පිටට එන කාලේ. ඉතින් මේ කාලේ චක්කුපාල තෙරුන් වහන්සේ සක්මන් මළුවේ සක්මන් කරනකොට අර පොළවෙන් උඩට මතුවෙච්ච ඉඳිබුවන් කකුල් වලට පෑගිලා ජීවිතක්ෂයට පත් වෙලා හැමතැනම සක්මන් මළුව පුරා ලේ. ඉතින් චක්කුපාල මහරහතන් වහන්සේ මේ පිළිබඳ දන්නේ නැහැ. ඉතින් මේක දැකපු අනිකුත් භික්ෂුන් වහන්සේලා මේ චක්කුපාල තෙරුන් වහන්සේ නැතුව ඉන්න කාලෙත් මේ විදියට පව් කරගන්නවා සත්තු පාගල කියලා මේ විදියට දෝෂාරෝපණය කරනවා. ඉතින් මේ පුවත බුදුරජාණන් වහන්සේගේ සවනටත් යොමු වෙනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අනිකුත් මහා සංඝරත්නයට පවසනවා සීනාස්ත්‍රවයන් වහන්සේලා විසින් දැන අකුසල් සිද්ධ වෙන්නේ නැහැ, දැන පව් සිද්ධ කරන්නේ නැහැ. මේක උන්වහන්සේ නොදැන සිද්ධ වෙච්ච දෙයක් කියලා කරුණු විමසලා දෙනවා. එතකොට අනිකුත් භික්ෂුන් වහන්සේලා පවසනවා රහත් භාවයට පත් වෙන්න තරම් පින තිබිලත් චක්කුපාල තෙරුන් වහන්සේ අන්ධභාවයට පත් උනේ දෙනෙත් අඳ උනේ ඇයි කියලා ලෞතර බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා. ඒ අවස්ථාවේදී ලෞතර බුදු පියාණන් වහන්සේ ඒ අතීතයේ කතා පුවත මේ චක්කුපාල තෙරුන් වහන්සේගේ දෙනෙත් අන්ධ වෙන්නට සිද්ධ වුණු කතා පුවත අතීතයේ සිද්ධ වුණු ඒ කතා පුවත අතීතාත්මික සිද්ධ වුණු ඒ කතාව භික්ෂුන් වහන්සේලාට පවසනවා. ඉතින් ඒ කතා පුවතේ එන විදියට මේ චක්කුපාල තෙරුන් වහන්සේ ඒ ආත්ම භාවයේහි දක්ෂ
අක්ෂි වෛද්‍යවරයෙක්. ඉතින් මොහු ඇස් වෙදකම තමයි සිද්ධ කරන්නේ. ඉතින් මේ වෛද්‍යවරයා සමීපයට ආපු අන්ධ කාන්තාවක් පවසනවා තමන්ගේ ඇස් දෙක කොහොම හරි සනීප කරලා දෙන්න. සනීප කරලා දුන්නොත් මමයි මගේ දුවා දරුවනුයි ඔබ වහන්සේගේ සේවකයෝ විදියට ඔබ වහන්සේ ළඟ වැඩ කරනවා කියලා මේ වෛද්‍යවරයාට ඒ කාන්තාව පවසනවා. ඉතින් ඒ පිළිබඳව බොහෝ සතුටට පත්වෙච්ච මේ වෛද්‍යවරයා එක් බෙහෙතෙන්ම එකපාරින්ම මේ කාන්තාවගේ ඇස් සුවපත් භාවයට පත් කරනවා. ඉතින් මෙහෙම සුවපත් භාවයට පත් වුණාට පස්සේ මේ කාන්තාව වෙච්ච පොරොන්දුව ඒ විදියට ඉෂ්ට කරන්නේ නැහැ. ඉතින් මේ කාන්තාව කල්පනා කරනවා මම මේ වෙලාවේ එහෙම පොරොන්දු වුණාට මට මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආයෙ වෛද්‍යවරයා හමු වෙන්න ගියාම කියනවා මගේ ඇස් දෙක තාමත් පෙර පරිදිමයි පේන්නේ නැහැ කියනවා කියලා හිතාගෙන ඔහොම වෛද්‍යවරයා හමුවට ගියාම වෛද්‍යවරයා විමසනවා දැන් කොහොමද කියලා ඇස්වල තත්ත්වය. එතකොට කියනවා අනේ වෛද්‍යතුමනි මගේ ඇස් පෙර වගේමයි තාමත් පේන්නේ නැහැ කියලා මෙහෙම කිව්වට පස්සේ වෛද්‍යවරයා දැනගන්නවා මේ කාන්තාව කපටි කාන්තාවක්, මේ කාන්තාව කරන්නේ බොරුවක්, මෙයා කරන්නේ මේ වංචාවක් කියලා දැනගෙන වෛද්‍යතුමන් කේන්තියටපත් වෙලා කරන්නම් හොඳ වැඩක් කියලා නැවත ඇස් දෙකම අන්ධ වෙන්න බෙහෙතක් හදලා එහෙනම් මෙන්න මේ බෙහෙත් එක දාන්න ඇස් හොඳට පෙනේවි කියලා මේ බෙහෙත් එක දෙනවා. ඉතින් මේ කාන්තාවේ බෙහෙත් වැක්කුරුවට පස්සේ සදහටම අර සනීප වෙච්ච ඇස් දෙක අන්ධභාවයට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය කරපු අකුසල කර්මය නිසා තමයි ඒ චක්කුපාල මහරහතන් වහන්සේට රහත් භාවයට පත් වෙන ආත්ම භාවයේදීත් නිවන් අවබෝධ කරගන්න ආත්ම භාවය දක්වාම ඒ අකුසල විපාකය හැම ආත්ම භාවයක් පිටිපස්සෙම පැමිණෙන්නට යෙදුනි. ඉතින් ඒ අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ ඉහතදී කියන්නට යෙදුණු මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තතෝනං දුකමං වේති චක්කංග වහතෝ පදන්ති කියන ওই ගාථාව දේශනා කරන්නට යෙදුනි. ඉතින් මේ ගාථාවේ එන අර්ථය අපි හිතදී කියන්න සරල අර්ථය කියන්නට යෙදුණා. මනස පූර්වාංගම කරගෙන එහෙම නැත්නම් හිත පූර්වාංගම කරගෙන හිත පෙරටු කරගෙන යම් කිසි ක්‍රියාවක් සිද්ධ කරනවාද කයින් වචනයෙන් සිද්ධ කරනවාද එහි අකුසල විපාකය අපි පිටිපස්සේ එනවා හරියට ගොනාගේ පිටිපස්සේ එන කරත්තරෝදය වගේ කියලා තමයි ඒ ගාථාවේ සරල අර්ථය තියෙන්නේ. ඉතින් මේ චක්කුපාල මහරහතන් වහන්සේගේ කතා පුවතෙදිත් පෙන්නුම් කරන්නේ චක්කුපාල මහරහතන් වහන්සේ ඒ රහත් භාවයට පත්වෙන ආත්ම භාවයේදීත් ඒ විදියට අන්ධ භාවයට පත්වෙන්නට යෙදුනේ පෙර ආත්මයක තමන් විසින් සිත පෙරටු කරගෙන සිත මුල් කරගෙන සිත පූර්වාංගම කරගෙන කරපු නරක ක්‍රියාවක් නිසා ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය අකුසල විපාකය නිවන් දකිනා ජාති දක්වාම පසුපස්සේ ඇවිල්ලා විපාක දෙන්නට යෙදුණා. හරියට ගොනාගේ පිටිපස්සේ එන කරත්තරෝදි වගේ. ගොනා යම් පියවරක් ඉස්සරහට තබනවාද ඒ තබන පියවරක් ගානේ කරත්තරෝදෙත් කැරකි පිටිපස්සෙන් ගොනාගෙනවා. නිකනුත් නෙමෙයි බොහෝ බර තෙක්ක කරත්තරෝදි කැරකි ගොනාගේ පිටිපස්සේ එනවා. ඒක ගොනාට දුකක්. ඒ විදියට අපි මේ මනස පූර්වාංගම කරගෙන එහෙම නැත්නම් සිත පූර්වාංගම කරගෙන සිත පෙරටු කරගෙන සිත මුල් කරගෙන යම්කිසි පවිතු ක්‍රියාවක් පදුට්ටේන කියලා කියන්ට යෙදුනේ පවිතු ක්‍රියාවක් නරක ක්‍රියාවක් අපි මනස පූර්වාංගම කරගෙන සිතින් කයින් කරනවාද එහි විපාකය කුසල අකුසල විපාකය අපේ පිටිපස්සේ එනවා. හරියට ගුණාගේ පිටිපස්සේ එන කරත්තරෝදි වගේ. ඉතින් එහෙමනම් අපි කල්පනා කරන්නට ඕන අපේ මේ සිත බොහෝම අපි කරන හැම කටයුත්තකදීම පූර්වාංගම් වෙන්නේ පෙරටු වෙන්නේ මුල් වෙන්නේ මේ සිත. අපි යම්කිසි ක්‍රියාවක් කරන්නට ඕන කියලා මුලින්ම අපි කරන්නට කලින් මේ බව හිතනවා. මේක අපි කරන්න ඕනද නැද්ද කියලා අපි හිතනවා. අන්නේ එන සිතුවිල්ල තමයි ඔය පූර්වාංගම වෙන්නේ යම්කිසි ක්‍රියාවකට. එතකොට ඒ අවස්ථාව පිළිබඳ අපි
දැනුවත් වෙන්නට ඕන, අවබෝධය ඇති කරගන්නට ඕන. අපිට යම්කිසි ඕනම ක්‍රියාවක් අපි කරන්න කලින් අපේ සිතට සිතුවිල්ලක් එනවා. ඒන සිතුවිල්ල අපි හොඳ සිතුවිල්ලක්ද නරක සිතුවිල්ලක්ද කියලා තෝරා බේරා ගත්තොත්, තෝරා බේරා ගන්නට අපි උත්සුක වෙනවා නම් අපි අතින් සිදුවෙන එවැන් පවිටු ක්‍රියාවන්, යම්කිසි අපිට පවිටු ක්‍රියාවක් එහෙම නැත්නම් නරක ක්‍රියාවක් සිද්ධ කරන්නට අපේ හිත මනසට යම්කිසි සිතුවිල්ලක් එනකොට ඒක අපි හඳුනගත්තොත් අපි තුලින් මේ නරක සිතුවිල් ක්‍රියාව එහෙම නැත්නම් ඒ අකුසල ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අපි කල්පනා කරන්නට ඕන අපි එදිනදා ජීවිතයේදී කරන සෑම කටයුත්තකදීම මේ මනස කියන එක, මේ සිත කියන එක පෙරටු වෙනවා, මුල් වෙනවා. ඉතින් මේ මුල් වෙන අවස්ථාවේදී අපි තීරණය කරන්නට ඕන ඒ කරන ක්‍රියාව හොඳ ක්‍රියාවක්ද නරක ක්‍රියාවක්ද, මේක කළ යුතු ක්‍රියාවක්ද මේක නොකළ යුතු ක්‍රියාවක්ද කියලා තෝරා බේරා ගන්නට අපි පරීක්ෂාකාරී වෙන්නට ඕන. එහෙම පරීක්ෂාකාරී නැතිව අපරීක්ෂාකාරීව අපි කටයුතු කරොත් එයින් අපිට අත් වෙන්නේ මහත් වූ දුක්ඛදායි දෙයක්. දැන් චක්කුපාල මහරහතන් වහන්සේට නිවන් දකින ආත්මයේදීත් අන්ධභාවයට පත් වෙන්නට තරම් ඒ කරපු අකුසල ක්‍රියාව හැම ආත්ම භාවයකම පිටිපස්සේ ඇවිල්ලා විපාක දෙන්නට යෙදුණා. ඒ වෙලාවේ ඔහු මේ තමන්ට ඒ අන්ධ ස්ත්‍රියගේ දෙනෙත් අන්ධ කරන්නට ඕන කියලා සිතුවිල්ල ආපු වෙලාවේ කල්පනා කරා නම් මේක නරක ක්‍රියාවක්, මේක මන් නොකළ යුතු ක්‍රියාවක් කියලා කල්පනාවට ආව නම් ඔහු විසින් ඒ කටයුත්ත සිද්ධ කරන්නේ නැහැ. නමුත් ඔහුට ඒ වෙලාවේ ඒ තමන්ගේ සිතට ආපු පවිටු ක්‍රියාව නවත්ව ගන්නට බැරි වුණා. ඒ නිසා නිවන් දකිනා ජාති දක්වාම ඒ කරන්නට යෙදුණු ක්‍රියාවේ විපාකය තමන්ගේ පිටුපස්සේ ඇවිල්ලා නිවන් දකිනා ආත්මයේදීත් තමන්ට විපාක දෙන්නට යෙදුණා. ඉතින් මේ පින්වතුන් තව ඒ වගේ තියෙනවා කතාපුවත් අහලා තියෙනවා ඇති. මුගලන් මහරහතන් වහන්සේ කෙනෙක් වෙලත් අන්තිමට පිරිනිවන් පානට යෙදුනේ නිල් වෙන්න ගුටි කාලා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ පෙර ආත්ම භාවයක තමන්ගේ බිරිඳගේ කීමට තමන්ගේ දෙමව්පියන්ව, තමන්ගේ අන්ධ දෙමව්පියන්ව වනයේකට එක්කන් ගිහිල්ලා හොරහතුරු කල්ලියක් පැනලා තමන්ටයි තමන්ගේ දෙමව්පියන්ටයි ගහපු විදියට තමන් විසින්ම තමන්ගේ දෙමව්පියන්ට නිල් වෙනකන් ගහලා මරණයට පත් කරනවා. ඉතින් ඒ කරපු පවිටු ක්‍රියාවේ ප්‍රතිඵලය මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන වේලාවේදීත් අන්තිමාත්ම භාවයේදීත් පිරිනිවන් පානට යෙදුනේ නිල් වෙන්න ගුටි කාලා. ඉතින් ඒ විදියට අපි යම්කිසි පවිටු ක්‍රියාවක් පවිටු අදහසින් මනස පූර්වාංගම කරගෙන සිද්ධ කරොත් ඒ තුලින් එන අකුසල විපාකය අපි පිටිපස්සේ එනවා. ඒ ගාථාවේ කියන පරිදි ගුණා පිටිපස්සේ එන කරත්තරෝද වගේ කැරි කැරකි අපි පිටිපස්සේ එනවා. ඉතින් අපි නිරන්තරයෙන්ම කල්පනා කරන්නට ඕන මේ ගාථා ධර්මයට අනුවත් මේ කතා පුවතට අනුවත්. එතකොට අපි මේකෙන් ගන්න ඕන ආදර්ශය තමයි අපේ එදිනෙදා ජීවිතයේදී අපි යම්කිසි කටයුතු සිද්ධ කරනකොට අපි නොයෙක් කටයුතු කරනවා. ඒ සෑම අවස්ථාවකදී සමහරලාවට අපි කරන කටයුත්ත පිළිබඳව හිතන්නේ මොකක් හරි හිතට සිතුවිල්ලක් ආපු ගමන් ඒක ක්‍රියාවට නංවනවා. ඒ සිතුවිල්ල පිළිබඳව අපි හිතන්නේ බලන්නේ නැහැ. ඉතින් එහෙම හිතන්නේ බලන්නේ නැතිව ඔහේ යම්කිසි අපි කටයුත්තක් සිද්ධ කරොතින් අපිට එයින් වෙන්නෙම අනර්ථයක්. සංස්කෘතයේ තියෙන පංචතන්ත්‍රය කියලා ග්‍රන්ථයක්. ඉතින් අපරීක්ෂිත කාරකය කියලා. ඒ අපරීක්ෂිත කාරකේ එනවා කෙටි කතාවක්. මේ අපි හිතන්නේ බලන්නේ නැතිව කටයුතු කරාම මොකද වෙන්නේ කියලා පොඩි කතා පුවතක්. අපරීක්ෂිත කර්තව්‍යයන් සුපරීක්ෂිතම් පශ්චාත් භවති සන්තාපෝ මාතුච්චන කුලද්‍යතා කියලා ශ්ලෝකයක් තියෙනවා. මේ ශ්ලෝකේ සඳහන් වෙන අර්ථය තමයි අපරීක්ෂාකාරීව කටයුතු කරන්නට එපා. කරන හැම කටයුත්තක්ම සුපරීක්ෂාකාරීව සිද්ධ කරන්න. අපරීක්ෂාකාරීව කටයුතු කරොත් සිද්ධ වෙන්නේ මුගටියා මරාගත්ත මවට වෙච්ච සිද්ධිය කියලා මේ පොඩි කතා පුවතක් ඒකේ තියෙනවා. ඉතින් ඒ කතා පුවත තමයි මුගටි දෙනකට මුගටි පැටියෙක් හම්බෙනවා. ඒ දිනයේම
ඒ ආසන්න නිවසක මවකට දරුවෙක් ලැබෙනවා. ඉතින් මේ මුගටි දෙන ඒ මුගටි පැටියා ප්‍රසූත කරලා මරණයට පත් වෙනවා. ඉතින් මරණයට පත් වුණාට පස්සේ අර මව විසින් මේ මුගටි පැටියාව තමන්ගේ දරුවා සමග කිරි දීලා මේ මුගටි පැටියාවත් තමන්ගේ දරුවෙක් වගේ හදා වඩා පෝෂණය කරලා ඇති දැඩි කරනවා. ඉතින් මෙහෙම කාලයක් ගත වෙනකොට දරුවත් ලොකු වෙනවා, මුගටි පැටියාත් ලොකු වෙනවා. මුගටි පැටියාත් තමන්ගේ නිවසේම කෙනෙක් වගේ මේ මිනිස්සු එක්ක එකට කාලය ගත කරනවා. ඉතින් මේ නිවසේ ඉන්න ස්වාමි පුරුෂයා, මේ බිරිඳගේ ස්වාමි පුරුෂයා ඊටමත් කම්මැලි පුද්ගලයෙක්. ඉතින් මේ කාන්තාව මෙහෙම මුගටි පැටියත් බිරිඳත් ටිකක් ලොකු කාලයක් ගිහින් ලොකු වුණාට පස්සේ දිනක් වතුර ගේන්න කලෙත් රැගෙන යනවා වතුර තියෙන ස්ථානයකට. එතකොට මේ කාන්තාව ස්වාමි පුරුෂයාට කියනවා මම වතුර ගිහින් වතුර අරන් එනකන් මේ දරුවව බලා ගන්න. මුගටි පැටියා දරුවට කරදරයක් කරන්න බැරි කමක් නැහැ. මු හොඳ නරක තේරෙන්නේ නැති සතෙක්නේ කියලා මෙහෙම ස්වාමි පුරුෂයාට කියලා මේ කාන්තාව වතුර ගේන්න යනවා. ඉතින් මේ ස්වාමි පුරුෂයා චුට්ටක් වෙලා බලන් ඉඳලා ඔහු එළියට ගිහිල්ලා ඔහුගේ වැඩක් කරනවා. එහෙම නැත්නම් කොහේ හරි ගමනක් යනවා. ඉතින් මේ කාන්තාව වතුර අරගෙන ගිය අවස්ථාවේදී ඒ ස්වාමි පුරුෂයාත් නිවසින් බැහැර වුණා. ඔය අවස්ථාවේදී නායක මේ නිවසට පැමිණෙනවා. ඉතින් නායා ගේ ඇතුළට එන්නේ. පොඩි එක්කෙනා දරුවව බිමින් පැදුරක තියලා තමයි කාන්තාව වතුර ගේන්න ගියේ. ඉතින් මේ නායා ගෙට ඇතුළට එනකොට මුගටි පැටියා කල්පනා කරනවා මේ නායාගේ ඇතුළට ඇවිල්ලා දරුවා ඉන්න පැත්තට ගියොත් දරුවා මේ නායත් එක්ක සෙල්ලම් කරන්න හිතාගෙන නායාව අල්ලන්න කරන්න යාවි. එතකොට නායා කේන්ති ගිහිල්ලා කිපිලා මේ දරු පැටියට දෂ්ට කරන්නට බැරි නෑ කියලා මේ නායාව මම විනාශ කරන්න ඕන කියලා මේ නායාව හපලා මුගටි පැටියා නායාව මරණයට පත් කරනවා. ඉතින් මේ නායාව මරණයට පත් කරන්න පොර බදලා හපලා නායාව හපලා මේ මුගටි පැටියගේ මූණ පුරාම ලේ. ඉතින් මේ මුගටි පැටියා නායා මරලා ඉවර වෙලා අර වතුර ගේන්න ගියපු කාන්තාව තමන් මේ මුගටි පැටියා හිතන්නේ තමන්ගේම අම්මා වගේ. ඉතින් අම්මා එන අඩිසද්ද ඇහිලා ඉස්සරහට දුවගෙන යනවා තමන් කරපු වීරකම පෙන්වන්න වගේ. තමන් වීරකමක් කරා, තමන් මල්ලිව බේරගත්තා වගේ පෙන්වන්න ඉතාමත් සතුටෙන් කාන්තාව ඉස්සරහට දුවගෙන යනවා. දුවගෙන ගිය ගමන් මේ කාන්තාව මුගටියාගේ කටේ මෙහෙම ලේ තියෙනවා දැකලා කාන්තාව එකපාරටම මේ තමේ නම් ඇවිල්ලා තියෙන්නේ මගේ පොඩි එකාව කාලා තමයි හපලා තමයි කියලා අර වතුර පිරිච්ච කලේ මුගටි පැටියගේ ඇඟ මත දානවා. එහෙන් මේ කලේ ඇඟ මත පතිත වෙනවත් එක්ක මුගටි පැටියා මරණයට පත් වෙනවා. ඊට පස්සේ මේ කාන්තාව අඬාගෙන ගිය ඇතුළට දුවනකොට දකිනවා දරුවා කිසි කරදරයක් නැතුව හොඳින් ඉන්නවා. ඒ පැත්තකින් සර්පේ කෑලි කෑලි වලට මේ වෙලා තියෙනවා කියලා දකිනවා. ඉතින් ඒ අවස්ථාවේදී මේ කාන්තාව තේරුම් ගන්නවා මුගටි පැටියා දරුවට හානියක් කරලා නැහැ. දරුවෝ බේර ගනිපු කරලා තියෙන්නේ. අනේ මං මෝඩ වෙලා ඉස්සර වෙලා මම දරුවෙක් වගේ හදාගත්තු මගේ මුගටි පැටියව මං විනාශ කරගත්තා නේද කියලා මහත්සේ දුකටපත් වෙනවා. ඉතින් ඒ කතාවේ අපිට ගන්න තියෙන ආදර්ශය තමයි අපරීක්ෂාකාරීව කටයුතු කරාම සිද්ධ වෙන දේ. ඉතින් ඒ කාන්තාව හොයන්නේ බලන්නේ නැතිව කිසිම පරීක්ෂාකාරීත්වයක් නැතිව අපරීක්ෂාකාරීව ඉක්මන් වෙලා ඒ ගත්තු කරපු දේ නිසා තමන් දරුවෙක් වගේ හදපු මුගටි පැටියව මරා ගන්නට යෙදුණා. ඉතින් ඒ විදිහට අපිත් එදිනදා ජීවිතයේදී කරන කියන කටයුතු පරීක්ෂාකාරීව සුපරීක්ෂාකාරීව කරන්නට ඕන. එහෙමත් නැත්නම් අපි අපරීක්ෂාකාරීව කටයුතු කරොත් අපට සිද්ධ වෙන්නේ අර කතා පුවතේ වගේ දේවල් තමයි අපිට සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි ඒක අපි ධර්මයට අනුව ගලපලා ගත්තම අපි එදිනදා ජීවිතයේදී කරන කියන කටයුතු යම් කිසි සිතින් කරන කටයුත්තක්, කයින් කරන කටයුත්තක්, වචනයෙන් කරන කටයුත්තක් මේ හැම දෙයක්ම කරන්න කලින් අපේ සිතට එනවා සිතුවිල්ල. ඒක තමයි මේ ගාථාවෙන් කියන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. ඒ කරන සෑම ක්‍රියාවකටම සිතින් කයින් වචනයෙන් කරන මේ ඕනෑම ක්‍රියාවකටම මූලික වෙන්නේ
අපේ සිත. අපේ අතපයවත් ඒ කිසි දෙයක්වත් නෙවෙයි. අපේ හිත තමයි ඉස්සෙල්ලම මූලික වෙන්නේ. ඉතින් ඒ අපි හිත මුල් කරගෙන යම් කිසි අකුසල කටයුත්තක්, පවිටු කටයුත්තක් සිද්ධ කරනවාද ඒ අපේ ජීවිතයට මහත් දුක් පමුණවනවා. සංසාරේ පුරාවට අපිට බොහෝ අකුසල විපාකයන් ළඟා කර දෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි හිත පෙරටු කරගෙන මුල් කරගෙන යම් කිසි හොඳ ක්‍රියාවක් කරොත් ඒ හොඳත් අපේ පිටිපස්සේ ඒ කුසල විපාකත් අපේ පිටිපස්සේ නිවන් දකින අතුරු පැමිණෙනවා. ඉතින් අපි මේකෙන් කල්පනා කරන්නට ඕන එහි මුලින් කියපු විදිහටම අපි යම් කිසි කටයුත්තක් සිද්ධ කරනකොට ඉතාමත් පරීක්ෂාකාරීව ඒ අපේ සිතට එන සිතුවිලි අපි තීරණය කරන්නට ඕන. අපි මේක කළ යුතු දෙයක්ද නොකළ යුතු දෙයක්ද යනාදී වශයෙන්. එනිසා අපි නිරන්තරයෙන් දැනුවත් වෙන්නට ඕන අපි යම් කිසි කටයුත්තක් සිද්ධ කරනකොට පරීක්ෂාකාරීව ඒ කටයුත්ත සිද්ධ කරන්නට. එහෙම නැත්නම් අපේ ඒ හිතට එන සිතුවිල්ල පිළිබඳව අපි හිතින්ම හිතන්නට ඕන. මේ දේ අපි කළ යුතු දෙයක්ද නොකළ යුතු දෙයක්ද? මේ දේ සිද්ධ කිරීම තුළින් අපිට කුමක් වේවිද? මේ දේ සිද්ධ කිරීම තුළින් අපිට පිනක් වේවිද පවක් වේවිද කියලා මේ විදිහට අපි තෝරා බේරා ගන්නවා නම් අපි යම් කිසි ක්‍රියාවක් කරන්න කලින් අපේ සිතුවිල්ල අපි හොඳ සිතුවිල්ලක්ද නරක සිතුවිල්ලක්ද කියලා තෝරා බේරා ගන්නවා නම් අපේ තුලින් සිදුවෙන නරක ක්‍රියාවන්, පවිටු ක්‍රියාවන්, අකුසල ක්‍රියාවන් බොහෝ දුරට අපිට නැති කරගන්නට, අවම කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි ඒ විදිහට නිරන්තරයෙන් අපේ හිත පූර්වාංගම කරගෙන අපේ හිත පෙරටු කරගෙන අකුසල සිතුවිලි නැතුව කුසල සිතුවිලි කරන්නට අදිෂ්ඨාන කරගන්නට ඕන. ඉතින් ඔය කතාවලින් ගන්න තියෙන ආදර්ශය ඒ විදිහට අපේ ජීවිතවලට අපි ගන්නට ඕන. ඒ නිසා අද දවසේ හැම දිනාටම මේ මෙතෙක් වේලා මේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ලබා ගන්නට යෙදුණු පුණ්‍යානිසංස බලයෙන් අද දවසේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සහ සම්බන්ධ වෙන්නට යෙදුණු සියලුම පින්වතුන්ට මේ ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැමදෙනාගේම ජීවිතවලට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය සිත සාන්තිය යහපත අභිවෘද්ධිය උදා වෙන්නට මේ කැස් කර ගන්නට යෙදුණු සියලු පින් කුසල් හේතු වේවා වාසනාව වේවා. හැමදෙනාගේම යහපත් වූ සිතුම් පැතුම් බලාපොරොත්තු එය අයුරින් මිෂ්ඨ සිද්ධ වෙන්න මේ පින් කුසල් ආශිර්වාදයක් වේවා. හැමදෙනාම කරන කියන වැඩ කටයුතු බණ භාවනා ආදී කටයුතු ධර්ම අධ්‍යයන ආදී කටයුතු දිනෙන් දින සර්ව ප්‍රකාරයෙන් සාර්ථකත්වයටපත් වෙන්න, දියුණුවෙන් දියුණුවටපත් වෙන්න මේ පින් කුසල් ආශිර්වාදයක් වේවා. ජීවිත අවසන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පැමිණ වැඩවදාළ උතුම් වූ අමා මහ නිවනින් සැනසෙන්නටත් හැමදෙනාටම අද දවසේ මේ සිද්ධ කරන්ට යෙදුනා වූ ධර්ම ශ්‍රවණාමේ පින් පුණ්‍යානිසංසය හේතු වේවා වාසනාව වේවා යන ප්‍රාර්ථනාවෙන් යුක්තව නිවන් ප්‍රාර්ථනා කරගෙන වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි.